समन्त चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं निराजस्य शृण्वन्तु सद्गमोक्तम् धम्मश्रवणकालो अयं बदन्ता धम्मश्रवणकालो अयं बदन्ता धम्मश्रवणकालो अयं बदन्ता नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स कारुणिक श्रद्धाकामी पिमुතුනි අපි සාමාන්‍යයෙන් බෞද්ධ විදියට හිතන ආකාරයට ජීවිතේ සන්ත්‍යා සමයට අපි එළඹෙනකොට නැතිවියට අපි එළඹෙනකොට නැතිවියේ පිරිසක් බවට පත් වෙලා ඉන්නකොට අපි වඩාත් ආධ්‍යාත්මික පැත්තට නැඹුරු වීම අත්‍යවශ්‍යයි කියන එක අපේ ධර්මයට අනුව අපි වටහාගෙන තියෙනවා බෞද්ධ ඒ නිසාම යම්කිසි කුසලයක් අප තුළ දියුණු කර ගන්නට අපි වැඩිහිටියෝ වෙන්න විශේෂයෙන් වීර්යය කරනවා. හේතුව අපි දන්නවා අපි මෙතෙක් මේ මොහොත වෙනකන් ආපු ගමන ගැන ලැබපු ජයග්‍රහණ හෝ පරාජයන් ගැන සාර්ථකත්වයන් හෝ අසාර්ථකත්වයන් ගැන විඳපු සැප වේදනා හෝ දුක් වේදනා ගැන අපි දන්නවා. ඒක කවුරුවක්වත් දන්නේ නැති දේ තමයි තවම. නිශ්චිතව අපි හෙට මිය ගියොත් අද රාත්‍රියේ අපි මිය ගියොත් අපේ මරණය කොයි වගේ වෙයිද කියලා. අපේ ගතිය කොයි වගේ වෙයිද? අපේ චුතිය කොයි වගේ වෙයිද? අපි කොයි වගේ තැනක උප්පත්තිය ලබයිද? අපේ භව ගමන කොයි ආකාරයකට තීරණය වෙයිද වගේ කාරණා අපි දන්නේ නැති දේවල්. ඇත්තටම අපි කල්පනාකාරී වෙන්න ඕනි. අපි සැලකිලිමත් වෙන්න ඕනි. අන්නේ වෙන්න. දැන්ට දන්න දේවල් ටිකක් කොහොමද දන්නේ? වෙච්ච, නොවෙච්ච, කෙරිච්ච, නොකිරිච්ච, පුළුවන් වෙච්ච, බැරි වෙච්ච අපි ඔක්කොම දන්නවා. මොනවද උනේ මොනවද නුනේ කියන්නේ. නමුත් අපේ ඊළඟ භවය ගැන තවම අපිට නිශ්චිත නිගමනයකට එන්නට තරම් අපි ප්‍රාමාණික ඥානයක් සම්පාදනය කරගෙන නැති නිසා බුදුදහමට අනුව ඔබට යෝජනා කරන කුසලයේ දියුණු කරගන්න. ඔබත් මමත් අපි පුළුවන් තරම් අකුසලයෙන් හැම දවසක්ම තොර කරගන්න. හැම දවසකම අකුසලයේ අබමල් රේණුවක් හරි අපේ ජීවිතවල අඩු කරගන්න, නැති කරගන්න, දුරු කරගන්න. වීර්ය කරන්න. කුසලයේ අපේ ජීවිත තුළ අබමල් රේණුවක් හරි වාදනය කරගන්න. අපි දිනු උත්සාහ කරන්න, වීර්ය කරන්න. සේසෙම ප්‍රඥාව දියුණු කරගෙන මේ භව ගමන නිමා කරගන්න. අප අනිවාර්යෙන්ම වීර්ය කළ යුතුයි. අපි උත්සාහ කළ යුතුයි අපේ ජීවිතේ. ඉතින් අද දවසේ මේ දේශනාව මම තෝරගත්තේ අංගුත්තර අටක නිපාතේ තියෙන මෙත්තා වර්ගයේ පළමු 50කේ තියෙන සූත්‍ර ධර්මයක්. මෙත්තානි සංස සූත්‍රය. වචනේ අර්ථයම ඔබට තේරෙනවා. මෛත්‍රියේ ආනිසංස තමයි මේ සඳහන් කරන්නේ කියලා. අපේ බුදුරජාණන් වහන්සේ අනේපිඬු මහසිටුතුමා විසින් සිත කරපු, හදලා පූජා කරපු
සවැත් නුවර තිබිච්ච උතුම් ජේතවනාරාම මහා විහාරයේ ඉඳන් තමයි භික්ෂුන් වහන්සේලාට මේ දේශනාව සිදු කරන්නේ. මෙත්තාය භික්ඛවේ චේතෝ විමුක්තිය ආසේ විතාය භාවිතාය බහුලීකතාය ඥානී කතාය වත්තු කතාය අනුත්ථිතාය පරිචිතාය සුසමාරද්ධාය අට්ඨානි සංසා පාටිකංකා තතමේ අට්ඨ. දැන් තවත් සූත්‍රයක් තියෙනවා මෙත්තානිසංස. එහි ආනිසංස 11ක් වදාරනවා. හැබැයි මේ සූත්‍රයේදී ආනිසංස 8ක් තථාගතයන් වහන්සේ දේශනා කරා. මහණෙනි, බොහෝම ආදරයෙන් සේවනය කරපු, බොහොම ආදරයෙන් වර්ධනය කරගත්ත, බොහොම ආදරයෙන් බහුල වශයෙන් එක නැවත පුහුණු කරගත්තු, ඒ වගේම හොඳට හදාගත්ත යහනාවක් වගේ යානාවක් කියන්නේ මේ යාත්‍රාවක්. අපිට එක තැනක ඉඳලා තව තැනකට යන්න අපි පාවිච්චි කරන ගුවන් යාන අන්න ඒවා හොඳට හදාගත්ත යානාවක් වගේ. ප්‍රතිස්ථාන අර්ථයෙන් වස්තුවක් වෙන් කරන ලද, එළඹ සිට පුරුදු කරන ලද, මොනවට පටන් ගන්නා ලද මෛත්‍රී චිත්ත විමුක්තියෙහි ආනිසංස 8ක් කැමති විය යුතුයි කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා. කියන්නේ සරලව කිව්වොත් හොඳට පුහුණු කරගත්තොත් මෛත්‍රී චිත්තය, ඒ මෛත්‍රී චේතෝ විමුක්තිය අප තුළ සංවාදනය කරගත්තොත් කුසල ධර්මයක් විදිහට ඒකේ ආනිසංස 8ක් ප්‍රධාන වශයෙන් අපිට ලැබෙනවා කියන එක තමයි උන්වහන්සේ මෙහිදී අපිට ගැඹුරින් අවධාරණය කරන වටිනම දේ. ඒ පළමුවෙන් සුඛං සුපති. සුඛං සුපති. සුවසේ නින්දය. සුවසේ නින්දය. සුඛං සුපති. අද බොහෝ දෙනෙකුට තිබෙන බලගත්තුම ප්‍රශ්නයක් තමයි ප්‍රාමාණික නින්දා නැතිකම. භාග්‍යවතුන් වහන්සේ විවේකය ගැන වදාළද්දී කායික රූපසමයක් ගැන නැත්නම් කාය විවේකයක් ගැන, කය සංසිඳුවාගෙන ඉඳීමක් ගැන, කයට විවේකයක් ලබා දීමක් ගැන සිත කරපු දේශනාව මම ආදි බ්‍රහ්මචාරී සූත්‍රයේ දේශනා කරද්දී ගිය 8 වෙනිදා රාත්‍රියේ සඳහන් කරා කාය විවේකය. දැන් කාය විවේකයක් අපට අත්‍යවශ්‍ය නම් අපි විසින් ප්‍රාමාණික නිින්දක් ලබා ගන්න ඕනේ. එතකොට ප්‍රාමාණික නිින්දක්, සුවපත් නිින්දක්, සපවත් නිින්දක් අපිට නොලැබෙන්නේ භෞතික හේතු වෙන පුළුවන්. දැන් මේ වෙලාවේ ලංකාවේ හොඳටම වහිනවා. මගේ මේ පන්සල තියෙන හරිය අකුණු ගහක වහිනවා. කොයි වෙලාවේ අන්තර්ජාල පහසුකම් බිඳ වැටෙයිද මේ බණ ටිකට ගෙනියන්න පුළුවන් වේද බැද්ද මම දන්නේ නැහැ. ඒක තීරණය කරන්නේ කාලගුණිකත්වය. ඒක මම තීරණය කරන්නේ. එතකම මම බණ කියනවා. අකුණු ගහ ඊයෙන් වහිනවා. දැන් මේ වෙලාවේ ගයක් නැති කෙනාට දාගන්න බෑ. මොකද හේතුව පේමන්ට් එකේ අඩු පිළක ඉන්න කෙනා මේ වෙලාවේ තෙමෙනවා. ගයක් තිබුණත් හරියට හැවිල්ලපු ගයක් නැති කෙනෙක් නම් එයා වැස්සට තෙමෙනවා. ඒක තියෙන භෞතික ප්‍රශ්නයක්. භෞතික ප්‍රශ්නයක්. සමහර කෙනෙකුට නිින්ද යන්නේ නැහැ. බඩගින්න ඉන්නවා. ටික බඩගින්න. එහෙම නිින්ද යන්නේ නැහැ සමහර කෙනෙක්. මොකද අධික බඩගින්න ආවම ළමයෙකුටවත් වැඩිහිටියෙකුටවත් අධික බඩගින්න නිසා නිින්ද යන්නේ. තව සමහරකට නිින්ද යන්නේ නැහැ. අධික ලෙස කායික රෝගයකින් පීඩා විඳිනවා නම් යාට දතේ කැක්කුමක් නම්, හිසේ අමාරුවක් නම්, බඩේ අමාරුවක් නම්, කකුලේ අමාරුවක් නම් මෙහිම විවිධ රෝගී තත්ත්වයන්ගෙන් 90ක් රෝග 90ක් ව්‍යාධි. දැන් මේ වෙලාවේ කොරෝනා වගේ වසංගතයක් වැළඳිලා ඉන්න කෙනාට රෝගයක් එයාට සුවපත් නිින්දක් නැහැ. ඒ ඔක්කොම කායික ප්‍රශ්න.
හැබැයි ඇත්තටම බහුතරයක් දෙනාට නිින්ද නැති කරලා තියෙන්නේ. හොඳට නිින්ද යන්නේ නැති තත්වයක් තියෙන්නේ. ඔය කියන කායික ප්‍රශ්න නිසා නෙමෙයි. මනස සිත හින්දා තමයි බහුතරයකට හොඳ සුවපත් නිින්දක් නැත්තේ. එයයි උග්‍ර ද්වේෂයකින් උග්‍ර තරහකින් මරන්න කපන්න කොටන්න තරම් හිංසාකාරී මනසකින් කවුරු හරි කෙනෙක් ඉන්නවා නම් එයාට නිින්ද යන්නේ. එයා ද්වේෂයෙන්, ක්‍රෝධයෙන්, වෛරයෙන් එයාගේ මනස පිරීලා තියෙනකොට එයාට සුවපත් නිින්දකට තියෙන අවස්ථාව නැති වෙලා යනවා. සුවසේ නිදන්ට අපේක්ෂා කරන කෙනෙක් ඉන්නවා නම් එයාගේ හිත හදාගන්න. කොහොමද හිත හදාගන්න ඕනි? සියලුම සත්වයෝ කිව්වම අප්පා, දෙප්පා, සිව්පා, බහුපා, ගොඩ ඉන්න, ජලයේ ඉන්න, දුර ඉන්න, ළඟ ඉන්න, ඇහැට පේන, ඇහැට නොපෙනෙන දිඨාවා යේව අද්දිඨා යේච දූරේ පසන්ති අවිදූරේ භූතාවා සම්භවේසීවා. කර්ණික සූත්‍රය ඉගෙන ගත්තා. විවිධ living beings, විවිධ සත්ත්ව කොටස්. විවිධ සත්ත්ව. අන්නේ සියලු දෙනා. ඒ අය සමහර සත්තුන්ට අපි කැමති. සමහර සත්තුන්ට අපි අකමැති. අන්නේ කැමති සත්වයෝ අපි අකමැති සත්වයෝ සුවසේ ඉන්න ඕනි කියලා හිතන්න පුළුවන්. නිදුක්ව ඉන්න ඕනි කියලා හිතන්න පුළුවන්. නිරෝගීව ඉන්න ඕනි කියලා අපිට හිතන්න පුළුවන්. ඒගොල්ලෝ සැනසෙල්ල ඉන්නේ කොහොමදයි කියලා අපිට හිතන්න පුළුවන්. ඒගොල්ලෝගේ පැත්තෙන් අපිට කරපු අකටයුතුකම් අතහැරලා දාන්න අපිට හිතන්න පුළුවන්. ඒගොල්ලෝ අපිට කරපු හිංසා, පීඩා, අසාධාරණකම්, බොරු, කපටිකම්, වංචා ඒව අත්හරින්න අපේ හිත හදාගන්න පුළුවන්. අන්න ඒ මෛත්‍රිය ඔබට සුවපත් නින්දා දෙනවා. මොකද ඒක ගැඹුරු අත්හැරීමක්. මෛත්‍රිය කියන්නේ ගැඹුරු අත්හැරීමේ චෛතසිකයක්. කොටින්ම කියනවා නම් අනිකා සම්බන්ධව තියෙන ගැටීම අතහැරලා දැමීම. අනිත් එක්කෙනා සම්බන්ධව තියෙන උග්‍ර වෛරය, ද්වේෂය, ක්‍රෝධය අතහැරලා දැමීම. ඒක හරි අමාරු දෙයක් කරන්න. තාම අමාරු දෙයක්. ඒක කරන එක ලේසි නෑ. මොකද හේතුව අපි ඒක අතාරින්න කියලා හිතනකොටම වහවහ අපේ හිත අපිට වද දෙන්න පටන් ගන්නවා. මම අතාරින්නේ නැහැ. මට මෙහෙම කරා, මෙහෙම කිව්වා, මෙහෙම හැසිරුණා, මේ කාලේ මේ විදිහට කරා, මේ කාලේ මේ විදිහට කළා, මට බැන්නා, මට ගැහුවා, මා සතු දෙක ගත්තා, මට වංචා කරා, මට බොරු කරා, මට කපටිකම් කරා, මාව රැවට්ටුවා, මට හිංසා කරා, මට පීඩා කරා, මගේ නිදහස නැති කරා. මෙහෙම අපි හිතාගෙන යනවා. ඊළඟට මට එහෙම කරලා යාට සන්තෝෂෙන් ඉන්න දෙන්න මම. යාට සුවසේ නිදා ගන්න දෙන්න මම. මං ඉඩ තියන්නේ නැහැ ඔබට. මම ඔබට සඳහන් කරමින් හිටියේ මේ. ඔබ කොහොමද සුවපත් නිින්දක් හොයාගන්නේ? මට මතක් වෙනවා කෝසල සංයුත්තේ එක වෙලාවක සංයුත්ත නිකායේ තථාගතයන් වහන්සේ හමුවට ආපු කොසල් රජුලෝ තථාගතයන් වහන්සේගෙන් විමසනවා සැපෙට නිදාගන්නේ අපි දෙන්නගෙන් කවුද කියලා. ඒ වෙලාවේ භාග්‍යවතුන් වහන්සේ සඳහන් කරනවා තමන් ඊටාම සුවපහසු ආසනයක නැතත් තමන් මනසින් ඊටාම සුවපත් වෙලා තියෙන නිසා මම ගොඩාක් සුවසේ නිින්ද යනවා. තනකොළ අතුරපු ඇතිරිල්ලක කියන්නේ තනකොළ ආසනයකත් මට හොඳට සැතපෙන්න පුළුවන් කියලා. කොසල් රජු සඳහන් කරා මම මේ තාම දුබුල් සලුපිලි අතුරපු ඇතිරිලි අතුරපු සුව
සුව පහසු යහනක හිටියත් ස්වාමීනි මට නිින්ද යන්නේ නැහැ කියලා. මොකද හේතුව එතුමාට මතක් වෙනවා තරහගාමී. එක ප්‍රාන්තවල ඉන්න වෛරකාර අද හෝ හෙට ඇවිල්ලා ආක්‍රමණය කරන්න පුළුවන් දරුණු ප්‍රාදේශීය නායකයෝ තමන්ගේ හතුරු ඒගොල්ලෝ ගැන තරහින් ද්වේෂෙන් ක්‍රෝධෙන් කල්පනා කරනකොට එතුමා කියනවා මට නම් නිින්ද යන්නේ කියලා. ඒ කියන්නේ මැට්‍රස් එක හෝ බෙඩ් එක ඒව අනුව නෙමෙයි මේ නිින්ද තීරණය වෙන්නේ. නිින්ද තීරණය වෙන්නේ මානසික සැපවත් නිින්ද. ඒක මානසික. ඉන්දම ඔබට යෝජනා කරනවා සුවසේ නිදන්න නම් ඒ ආනිසංසය ලබන්න නම් කැමැති අකමැති හොඳ කරපු නරක කරපු හිංසා කරපු යහපත කරපු හැමෝම ගැන ඔබේ මනසේ තියෙන ක්‍රෝධය අතාරින්න හිතන්න. වෛරය අතහැර ගන්න හිත හයිය කරගන්න. අමාරු දෙයක් මම යෝජනා කරනවා. තාම අමාරුයි. ඔබ ඒකට ඔබගේ හිත හදාගත්තොත් ඒ සඳහා ඔබේ මනස ඔබ පුහුණු කරගත්තොත් ඔබ විශාල ආත්මීය සැනසෙල්ල ලබනවා නොඅනුමානයි. දෙක සුඛං පටිබුද්ධති සුඛං පටිබුද්ධති සුවසේ නැගිටි සුවසේ නැගිටි සුවසේ පිබිදේ. දැන් බලන්න ඒක හරියම මේ අපූර්ව ආනිසංසයක් ඒක. සුඛං සුපති සුවසේ නිදයි සුඛං පටිබුද්ධති සුවසේ පිබිදේ. කියන්නේ හේතුව යහපත් නම් ඵලය යහපත්. සුවසේ නිදා ගැනීමේ ප්‍රතිඵලයක් තමයි සුවසේ නැගිටින්න ලැබෙන එක. අන්න කොච්චර ලස්සන දෙයක සම්බන්ධ කියලා. දැන් කවුරු හරි කෙනෙක් රාත්‍රී ඇඳේ පෙරලි කාමරේ පුරා ඇවිද අධික ඉසේ කැක්කුමකින් ඔළුවට ගහගනිමින් කල්පනා කර වේදනාකාරීව ඉඳලා කොහොම අමාරුවේ දෙකොට හරියක්ම ගත වෙනකන් ඉඳලා එල්ලි වෙන අතේ යාන්තම් චුට්ටක් නිඳ යනවා කියලා හිතන්න. යාන්තම් චුට්ටක් නිඳ යනවා කියලා හිතන්න. ඒ වගේ අන්න එහෙම නිදාගත්තු එකනට උදේ නැගිටින එක හරියම අමාරුයි. එයා නිදාගත්තේ අමාරුවෙන් නිදාගත්තොත් දුක් විඳලා නිදාගත්තොත් කොහොමද සුවසේ නැගිටින්නේ? ඇයි අපිට දුක් විඳලා නිදා ගන්න වෙන්නේ? අපේ හිතේ තරහින් තව ඉතින් ප්‍රභේද තියෙනවනේ ඊර්ෂියාව, ක්‍රෝධය, වෛරය, සැකය, ශෝකය, දුක ඔය කොහොම ද්වේෂසිතේ ප්‍රතිඵලයි. උග්‍ර ද්වේෂයත් එක්කනේ ඔය කොහොම ටික යන්නේ. එතකොට ඔබ අවබෝධ කරගන්න ඒ වගේ දරුණු සිතුවිල්ලක් එක්ක අපි නිදා ගන්න පටන් ගත්තොත් අපි ඒක හින්තම උග්‍ර ලෙස පීඩා විඳින්න පටන් ගන්නවා. අමාරුවෙන් නිදාගෙන ඊළඟට මොකද වෙන්නේ? අමාරුවෙන් නැගිටිනවා, දුක්ඛසේ නැගිටිනවා, කෙන්දේරි ගාගෙන නැගිටිනවා. අපි කියන්නේ අඬාගෙන නැගිටිනවා කියන්නේ. එතෙන්ටපත් වෙනවා. එඳා ඔබට සුවෙන් නැගිටින්න ඕන. පිපෙන මලක් වගේ නැගිටින්න ඕනේ නා. රැට සුවපත් නිින්දක් ලබා ගන්න. මෙත්ත කොට කොච්චර මාරු කරා හිතේ තරහ ක්‍රෝධේ වෛරය නම් සුවපත් නිින්දක් ලැබෙන්නේ. සුවපත් නිින්ද ලැබෙන්නේ ඔබගේ හිත තුළ කරුණාව, මෛත්‍රිය කියන උදාාර ධර්මයන් ඔබ තුළ දියුණු පවුණු කරගන්න. ඒ නිසා අපි පින්තුන් ඒ සඳහා වීර්ය කරන්න ඕන මේ දෙවනි ආනිසංසත් ලබා ගන්න පුළුවන්. සුවසේ නැගිටින්න පුළුවන්. නැත්නම් සමහරව අඬාගෙන කෑ ගහගෙන නැගිටිනවා.
බැනගෙන නැගිටිනවා. තමන්ටම සාප කරගෙන නැගිටිනවා. එතෙන්ටපත් නොවෙන්න නම් මගේ යෝජනාව ඔබ බුද්ධිමත් ඔබගේ හිත තුළ තරහට ක්‍රෝධයට වෛරයට දීලා තියෙන ඉඩ අයින් කරලා බැහැ කියන්න එපා අයින් කරන්න පුළුවන්. තවම තියෙන ප්‍රශ්නේ තමයි මට ඒක අයින් කරන්න ඕනිද? එච්චරයි. එච්චරයි ප්‍රශ්නේ. මට ඕනි නම් පුළුවන්. අපිට ඕවා ගොඩක් අයින් කරගන්න බැරි වෙලා තියෙන්නේ. ඇත්තට ඕනි නෑ. කම්බෝරුවට කතාවට අපි කියනවා මට මේක අතෑර ගන්න ඕන, මට මේක නවත්ත ගන්න ඕන, මම කැමති නෑ මේකට බොරු. යාටම රැවටලා ඉන්නේ. මතක තියාගන්න. එයාටම රැවටලා ඉන්නේ. එයා හිතනවා ඇත්ත ඒ කියන්නේ එයා දිගටම එළියට කියනවානේ. අරයාගෙන් උපදෙස් ගන්නවා, මෙයාගෙන් උපදෙස් ගන්නවා, තරහ අඩු කරගන්න හැටි, වෛරය අඩු කරගන්න හැටි, ක්‍රෝධය අඩු කරගන්න හැටි, සැකේ අඩු කරගන්න හැටි. එයාගෙන් උපදෙස් අරගෙන තව එක්කෙනෙක් ගාවට ගිහලා එයාගෙන් උපදෙස් ගන්නවා. එතකොට වටේම අයිට එයා කියනවා මට මේක ඉක්මනට නැති කරගන්න ඕන කියලා. ඒකමයි මම මේ එන්නේ කියලා. එතකොට වටේ පිටේ බලන් ඉන්න අයටත් පේනවා මොකද? එයා පුදුම උත්සාහයක් නේ පුදුම වීර්යයක් නේ ගන්න මේ තරහ නැති කරගන්න. තරහ පාලනය කරගන්න. ඇත්තටම මොකද වෙන්නේ? ඇත්තටම සිද්ධ වෙන දේ තමයි අර එළියේ රැවටෙනවා වගේම එයාත් රැවටෙනවා. එයාත් උත්සාහ කරනවා කියලා. ඒත් මතක තියාගන්න. එයා තාම සූදානම් නැති නිසායි එයාගේ හිතෙන් තරහ අයින් කරන්න බැහැ. වෛරය අතහරින්න බැරි. එයාට ඕන නැහැ. එයාගේ අතීත කියනවා අතාරින්න එපා එමුණ සන්තෝෂෙන් ඉඳී. දක තනසිල්ල ඉඳී. විනෝදෙන් ඉඳී. අතීත කියනවා. ඒකට ඉඩ දීලා මම රණ්ඩු තරහ වෛරය අතෑරලා දැම්මොත් හොඳට tie උඩ පැන ඉඳී. හැ උඩින් පෙන්නනවා මොකද මට අතාරින්නවා මට මේක ඕනේ නැහැ. ඔබ ඉල්ලා සිටිනවා. ඔබේ මනස ඔබව රවට්ටලා තියෙනවා. ඔබේ හිත ඔබව රවට්ටලා තියෙනවා. ඇත්තටම ඔබට අතාරින්න ඕනි නම් ඒක ඔබම කරගන්න ඕනි. ඒක කාටවත් කරලා දෙන්න බෑ. ඒක කාටවත් කරලා දෙන්න බෑ. ඒක මතක තියාගන්න. ඔබමයි කරගන්න ඕනි. ඔබ අධික ආවේගයක් තියෙන වෙලාවට කවුන්සිලර් කෙනෙක්ගෙන් මානව උපදේශකයෙක්ගෙන් උපදේශනයක් ගන්න එපා කියන එකක් නෙමෙයි මේ කියන්නේ උපදෙස් ගන්න. ඒ අන්තිමට මේගොල්ලෝ කියන්නේ මොකක්ද? ඔයා තමයි රාගිත හදාගන්නවා. අතහරින්න සූදානම් නැත්තම් කවදාවත් තරහ නිසා විඳවන එක නම් නවත්තන්න බෑ. කොන්දේසි නැතුව කොන්දේසි එක්ක අතහැරියොත් මොකද වෙන්නේ? ආයෙත් කොයි වෙලාවක හරි නැගිටිනවා. කවදා හරි දවසක ඒ සිතුවිල්ල නැගිටිනවා. කොන්දේසි නැතුව අතහැරියොත් ඒක තමයි අතහැරීම. මුකුත් ලබා ගන්න අපේක්ෂාවක් නැතුව අතාරින එක. ඒක තමයි ගැඹුරුම තරහ අතහැරීමක් වෙන්නේ. එහෙනම් ඔබ යම් කිසිවෙකු දේශයෙන් ක්‍රෝධයෙන් ඉන්න තාක්කල් ඔබ දුක් විඳිනවා. ඒකයි ඔබ ඒ දුකින් නිදහස් වෙන්නයි ඔබ තරහ ක්‍රෝධය අතර දමිය යුතුයි. දුකින් නිදහස් වෙන්න. ඒකෙදි අනිත් එක්කෙනාට ලැබෙන්නේ මොනවද නොලැබෙන්නේ මොනවද කියන එක ප්‍රශ්නයක් කරගන්න යන්න ඕනේ නැහැ. ඔබට තේරෙනවා නම් ඔබ දුක් විඳිනවා කියලා මම ඔබෙන් අහනවා. ඇයි දුකින් නිදහස් වෙන්න ඔබ සූදානම් නැත්තේ? ඔබ දුක් විඳින එකම හේතුව තරහ ක්‍රෝධ වෛර නම් ඇයි ඒක අතහැරලා දාන්නේ? ඇයි? මොකක්ින්ද ඒක තියන් ඉන්නේ?
දැන් අවුරුදු කීයක් තියාගත්තද ඔබ සමහර දේවල්? ඔබ අවුරුදු කීයක් ඒක නඩත්තු කරාද? මොනවද ලැබුණේ? සැපට නිදාගත්තද? සැපට නිදාගත්තේ නැති එක දවසක් හරි සැපට අවදි වුණාද? මොනවද ලැබුණේ? හොඳට තේරුණා. මොනවද ලැබුණේ? නැති වෙච්ච මිසක වෛරයෙන්, ක්‍රෝධයෙන්, තරහෙන් ලැබිච්ච දෙයක් තියනවද? මම තේරුණා. හොඳට තේරුණා. තුන්වෙනි කාරණා. නපාපකං සුප්පිනං පස්සති. පවිතු සිහින නොදකි. ඒ කියන්නේ ලාමක සිහින, නපුරු හීන, පහත් හීන පේන්නේ නැහැ. ඒ කිව්වේ රාගය මුල් වෙච්ච හීන, ලාමක හීන, ද්වේෂය මුල් වෙච්ච හීන, ඒවත් ලාමක හීන, මෝහය මුල් වුණාම පේන හීන, ඒවා හරි ලාමක හීන. දැන් භාග්‍යවතුන් වහන්සේලා තීන වෙනුනානේ. සූචි කන්දක් උඩ උන්වහන්සේ ඇවිත් ගෑවෙන්න. උන්වහන්සේ දැක්කයි. සුපින විග්‍රහය, සිහින විග්‍රහය භාග්‍යවතුන් වහන්සේ සඳහන් කළා. ඒක වෙනකන් මේ පංචකාමයේ නොඇලී ඉන්නවා තමන් වහන්සේ එතනින් යනවා. ඒක දැක්කේ. ඒ වගේ කියන කමක් නැහැ නේ වෙනුනට. ඒ ඇතුලේ පේන්නේ මේ තමන් ලබන උත්තරීතර ඵලයක් පිළිබඳව పూర్ව නිකන් පණිවිඩයක් එනවා වගේ කියන්නේ. ගොඩකට පේන්නේ මොන හිනද? එක්ක තමන් රාගයෙන් ඇලිලා ඒ තුල විඳවන හිණයක් තියෙනවා. එක්ක ද්වේෂයෙන් ගැටිලා ඒ තුල විඳවන හිණයක් තියෙනවා. නැගිටින්නේ ලතෝනි ගන්නේ. නැගිටලා බලනකොට මුළු ඇඟම දාඩියෙන් පෙරිලා. මූණ කණ්ණාඩියකින් බැලුවොත් එහෙම මේ වෙලාවට මලයක්ෂයෙක් වගේ වෙනවා. හය. තැති ගැනීම වෙනවා. දෙතරන්න කාමර දෙතරන්න කෑ ගහනවා සමහර භයානක හිණ දැක්කම. මොකද්ද භාග්‍යවතුන් වහන්සේගේ මේ දේශනාව? ඒ වගේ භාවිතු ලාමක බොල් හීන බියකරු හීන නොදැක නිදා ගන්න ඕන. ඒකට තියෙන්නේ කරුණා මෛත්‍රිය. වෛරය ඇතර. තරහව ක්‍රෝධය ඇතරලා. ඒරුත්තර. නිදා ගන්නම සැපසේ ක්‍රම කියයිද? තුනක්. සැපසේ නිදා ගන්න, සැපසේ නැගිටින්න, ඒ අතරතුර නිකන් භයානක දරුණු නපුරු පාවිතු ලාමක හීන බොල් හීන පේන එක නවත්ත ගන්න. හිත කීරි ගැස්සෙන හීන, උඬාගෙන නැගිටින හීන, බය වෙලා ලතෝනි ගහගෙන නැගිටින හීන පේන්නේ නැති තත්ත්වයක් උදා කරගන්න. මෛත්‍රී තරහ ක්‍රෝධ වෛරේ අතර ඊළඟට භාගතුන් වහන්සේ මනුස්සානම් පියෝ හොති. මනුෂ්‍යයින්ට ඔබ ප්‍රිය කෙනෙක් බවට පත් වෙනවා. මෛත්‍රිය දියුණු වෙච්ච කෙනා මිනිසුන්ට හරිම ප්‍රියයි. අපේ භාග්‍යවතුන් වහන්සේට හිංසා කරන්න ආපු නාලාගිරි හස්තිය පවා විදින්තාපු දුනුවාය පවා උන්වහන්සේගේ මෛත්‍රිය ගාව ධම්මය වුණා. ඒ මෛත්‍රියෙන් පිරුණු සිතුවිලි වලින් යුක්ත ඒ උත්තමයාණන්ගේ ඉරියව් දෙස බලාගෙන එම හිංසා කරන්න බැරි වුණා. ප්‍රිය වෙනවා. මිනිස්සු ප්‍රිය වෙනවා. કોઈ જાතියකට අයිති කෙනා වුණා, કોઈ ආගමකට අයිති කෙනා වුණා, ඇත්තටම ප්‍රිය කරනවා.
මෛත්‍රිය තියෙන කෙනා. එයාට කැමති වෙනවා. කොයි ජාතියක කෙනෙක් කැමති වෙනවා. කොයි ආගමක කෙනෙක් කැමති වෙනවා. පොදුවේ මිනිස්සු ඒ කියන්නේ ඒ ආගමේ අය, ඒ ජාතිය අය, ඒ වර්ගයේ අය, ඒ ගෝත්‍රයේ අය විතරක් නෙමෙයි. පොදුවේ හැම මිනිස්සෙක්ම කැමති වෙනවා. මෛත්‍රියෙන් නම් අපි ජීවත් වෙන්නේ. ඒක විශේෂයි. දැන් අපි මෛත්‍රිය නැතුව ආදරේ, ප්‍රේමය, ආලය උමතු වෙලා එහෙම ඉන්නකොට ඒ ආලේ ආදරේ, ප්‍රේමයේ ඒ මොකක් හරි ආශාදේ ලබන අය අපිට කැමති වෙනවා. පොදුවේ සියලු දෙනා සියලුම මිනිස්සු කැමති වෙනවා. කොයි ආගමකට අයිති වුණත්, කොයි ජාතියට අයිති වුණත්, කොයි කුලයට අයිති වුණත්, කොයි පැලැන්තියට, ක්ලාස් එකට, පන්තියට අයිති වුණත් කවුරුත් කැමති වෙනවා මෛත්‍රිය තියෙන කෙනාට. මොකද පේනවනේ කතා කරනකොට, හැසිරෙනකොට පේනවනේ යාගේ ඇතුලේ තියෙන්නේ ඒ මෛත්‍රී සාගත ෆ්‍රෙන්ඩ්ලිනස් කියන සිතුවිල්ලද? නැත්නම් තරහ, ක්‍රෝධය, වෛරය, ගිනි තියන ගතියද තේරෙනවනේ. ඒක දැනෙනවා. ආශ්‍රය කරනකොට දැනෙනවා. අන්නේ මෛත්‍රී තියෙන කෙනාට කාට මිනිස්සු කැමති පොදුවේ මිනිස්සු. මේ බණ අපි කරුණාවෙන් මෛත්‍රියෙන් බණ ධර්මයක් කියලා දුන්නා. කොච්චර මිනිස්සු වෙන ආගම් වල අය කතා කරනවද පන්සලට? උට මොන තරම්නම් මේ Facebook පිටුවේ අන්‍ය ආගමික අය ආශිර්වාද කරනවා. එහෙම අන්‍ය ආගමිකයෝ හාමුදුරු කෙනෙකුට ආශිර්වාද කරන්නේ පොඩි හරි මෛත්‍රියක් කරුණාවක් ඇතුව ඒ හාමුදුරුවෝ කතා කරනවා කියන එක දැනෙනකොටනේ, හැසිරෙනවා කියලා දැනෙනකොට මම පූර්ණ මෛත්‍රී චිත්ත විමුක්තිය සමාධිය දිනු වෙච්ච කෙනෙක් නෙමෙයි. මට තරහ යන වෙලාවල් තියෙනවා. මම ද්වේෂයෙන් හින්දා මම දුර්වල වෙන වෙලාවල් තියෙනවා. මගේ උදාර ගති නැකෙන වෙලාවල් තියෙන්න පුළුවන්. තාම මගේ ගාව පටිගය තියෙනවා. ඒ වුණත් මම යම් දෙයක් කියලා දෙනකොට ඒක පුළුවන් තරම් හැම කෙනාටම හොදක් වෙන විදියට, යහපතක් වෙන විදියට මම ටිකක් වැඩි හිටියෙක් වුණාට පස්සේ කතා කරන්න, හැසිරෙන්න, වැඩ කරන්න පුරුදු වෙච්ච නිසා මගෙත් ඔය තරුණ කාලේ දේශනා ගත්තොත් බොහොම නපුරු ඒවා කියවිලා තියෙනවා. ඒවා කියලා තියෙන ඒවා තේරෙන්නේ නැහැ කාලේ. අවුරුදු 25 දී මම කරපු දේශනාවල මගේ ගාව මෛත්‍රී සිත හොඳට තිබුණද කියලා අහුවොත් මට කියන්න වෙන්නේ නැහැ ඒවයි තියෙන ප්‍රශ්න කියලා. මොකද හේතුව ඒ කාලවල අපිට මේවයි තිබිච්ච බරපතලකම් තේරිලා නැහැ. මෛත්‍රී තියෙන වටිනකම තේරෙනකොටනේ ක්‍රෝධයේ තරහේ තියෙන අයහපත්කම ඔළුවට හරියට වෙන්නේ. ඒ කියන්නේ මෛත්‍රිය නිසා දැනෙන සැනසෙල්ල හරියටම ඔළුවට යනකොට ක්‍රෝධය, වෛරය තියන්න ලැජ්ජ හිතෙනවා නේ ටික ටික. තරහ තියන්න ලැජ්ජ හිතෙනවා. ඉතින් මගේ අවුරුදු 30 දී හෝ 25 දී කරපු දේශනාවක තියෙන දේවල් අද නැහැ. ඒ නිසා මම ඔබට යෝජනා කරනවා මිනිස්සු අපිට කැමති වෙන්න ඕනි කියලා හිතනවා නම් මිනිස්සුන්ගේ කැමැත්ත ලබා ගන්න නෙමෙයි. නමුත් මිනිස්සු කැමති වෙනවා. ඔබ හොඳ වෙන්න ඕන මිනිස්සුන්ගේ කැමැත්ත ලබා ගන්න නෙමෙයි. සමාවෙන්න එක වරදවා වටහා ගන්න එපා. ඔබ යහපත් වෙන්න ඕනේ යහපත් වීම හොඳ නිසා. ඔබ කාටවත් ද්වේෂ නොකර, ක්‍රෝධ නොකර, වෛර නොකර ජීවත් වෙන්න ඕනේ ඒක හොඳ නිසා. එහෙම නැතුව අනිත් එක්කෙනා ඔබට ආකර්ෂණය කරන්න නෙමෙයි. ඒක මේ බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ එහෙම වෙනවා. මම කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරා එහෙම මෛත්‍රිය තියෙන එක්කෙනාට එහෙම මිනිස්සු කැමති වෙනවා. කැමති වෙනවා. දෙක ඊළඟ කාරණේ හතරවෙනි කාරණේ අමනුස්සානම් පියෝ හෝති. අමනුස්සාන මිනිස්සු නොවන සත්වයෝ. අමනුෂ්‍යෝ කියන්නේ භූතයෝ, ප්‍රේතයෝ, කුම්භාණ්ඩයෝ ඒ කොටස විතරක් නෙවෙයි. තිරිසන් සත්තු තමනුස්සනේ. මනුස්ස නොවන සියලු සත්වයෝ. ඒගොල්ලෝ අපිට කැමති වෙන්න පටන් ගන්නවා. බලන්න අපේ රටේ අර පල්ලා
සපෝදා වෙඩි තියලා මරපු ඒ ප්‍රවෘත්ති ඔබ අහුවා. ඒ කියන්නේ ගොඩාක් සමාජ සංවාද අපි දැක්ක තියෙනවා මේ කමේ. ඒ පල්ලා මරලා දාන්න ඒ මිනිස්යාගේ හිත දේශෙන් ක්‍රෝධෙන් කොච්චර පිරලා තියෙනවද? අන්න මුත්‍රා කලා වගේ දෙයකට බල්ලෙක් වෙඩි තියලා මරලා දාන්න. කොච්චර තරහ කොච්චර ද්වේෂයක් ක්‍රෝධයක් තියෙනවා. මේ වගේ අය පාර යනවා දැක්කම බල්ලු දුවනවා. ඒ වගේ අය පේනවා බලන්න. ඇත්තට මේ බල්ලා දකින්න නැතුව එයා දැක්කනම් එන්නේ නැහැ එළියටවත්. ඒ වගේ අය බල්ලන්ට තේරෙනවා, පූසන්ට තේරෙනවා. දැන් ඔබ තරහින්, ක්‍රෝධෙන්, දත්මිටි කකා එන දවසට බල්ලා වටපිට බල්ලා යනවා. එක සැරේ මූණ බලන්නේ ඔබේ මූණ දැක්ක ගමන් ගෙදර ඉන්න බල්ලා මාරු වෙනවා ඇඳක් ඇතුළට දින්නවා. නැත්තම් දුණු කුස්සිය පැත්තෙන් කොහෙට හරි පනිනවා. මොකද හේතුව ඒ බල්ලන්ට තේරෙනවා මෙයා අද ඉන්නේ හොඳ තත්ත්වයක නෙමෙයි කියලා. දැන් බල්ලෙක්වත් කැමති වෙන්නේ නැහැ තරහින් වයිලෙන් ඉන්න කෙනාට. ඒක නෑ. බල්ලෙක් පුරේක කැමති. දුවනෝ නැහැ. දුවනෝ. ආදරේ දෙන, කරුණාව දෙන, මෛත්‍රිය දෙන අයට සතාදීපාව හරි කැමති. අර ඊම යන. ළඟට ඉතින් ඔබ මේක තේරුම් ගන්න. අපි බල්ලන්ට අකමැති වෙන්න පුළුවන්. මම බල්ලෝ හදන්නේ. අද බල්ලෝ හදන අය ඒගොල්ලෝගේ කෙනෙක්. මම බල්ලෝ හදන්නේ නැහැ කියන එකම මට අනිත් එක්කෙනා හදන බල්ලන්ට හිංසා කරන්න මටයි කියන්නේ. මම බල්ලෝ හදන්නේ නැති එක මගේ එක. ඒක මගේ එක. අර තව කෙනෙක් අපේ අනුරුද්ධ මහත්තයාගේද ඉතියානේ බලු බැටි කොච්චර ආදරෙන්ද හදුවේ මට මතකයි මම අපෝ මම තරම් බැඳීමක්ද දරුවෙක් වගේ පොඩි ළමයෙක් වගේ කතා කරන්න විතර බැරි කොච්චර බැඳී තියනවද කොච්චර යාගේ හැඟීම් මෙයා පෙන්නනවද ඒ ආදරෙන් තමයි මෛත්‍රිය පේනවා මේගොල්ලෝ අපිට ආදරේ මෙයාලා අපිව බලා ගන්නවා ඒක සතාට තේරෙනවා බල්ලට පූසකට තේරෙනවා එහෙනම් මම ඔබට සිහිපත් කරනවා අමනුෂ්‍ය කරදර අමනුෂ්‍ය බලපෑම් කියයි නැතුව ඉස්සෙල්ලා තරහ ක්‍රෝධය බයදී අඩු කරගන්න භූතයින්ගෙන් ප්‍රේතයින්ගෙන් වෙනස් සත්තුන්ගෙන් මොකක් හරි කරදරයක් හිංසාවක් තියෙනම් ඒක අඩු වෙලා යනවා ඔබ මෛත්‍රිය දිනු කරගත්තා. ඒගොල්ලෝ කරදර කරන්නේ නේද නවතිනවා. ඒගොල්ලෝගේ හිංසා නවතිනවා. ඔබ මෛත්‍රිය දිනු කරා. වඩා ප්‍රශ්න සතාසීපාවව බුදුම විදියට ඔබට ආදරය වෙනවා. අමනුෂ්‍ය බලවේග ඉන්නවා මේ ලෝකේ. අමනුෂ්‍ය බලවේග නැහැ කියන්න බෑනේ. භාග්‍යවතුන් වහන්සේ ඉන්න බව දේශනා කරන්නේ. ඇහැට නොපෙනෙන කොච්චර සත්ව කොටස් ඉන්නවා කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරලා තියෙනවා. ඒගොල්ලෝ හිතියට අපිට කමක් නැහැ. අපේ මෛත්‍රිය කියන ප්‍රතිශක්තිය හදාගෙන තියෙන්න ඕනේ. එතකොට ඒගොල්ලන්ට එළියේ ඉන්න පුළුවන්. ඒත් අපේ ඇතුළට ඇවිල්ලා අපේ ඇතුළ විනාශ කරනවා. අපිව විනාශ කරනවා. අපේ ජීවිතේට බලපෑම් කරන්න බෑ. අපේ ගාව ආයුධයක් තියෙනවා. මොකක්ද ආයුධය? ආයුධය තමයි මෛත්‍රිය. මෛත්‍රිය කියන ආයුධය. බලගත් ආයුධය. හතුරු වයිලා හැරිලා. ඊළඟට දේවතා රක්ඛන්ති භාගතුන් වහන්සේ දේශනා කරනවා. ඒ වගේ අය දෙවියෝ ආරක්ෂා කරනවා. දැන් ගොඩක් අය දෙවියන්ගෙන් කොච්චර පිහිට ආධාර ඉල්ලනවද? මොන තරම් ඉල්ලනවද? පූජාවක් කියලා පාම්පත්තු කරනවා. පුද පූජා කරනවා. දෙවියන්ට කන්නලව් කරනවා. බැකයන්පත් වෙනවා. අර හින්දු බැතිමතු මම දැකලා තියෙනවා. ඊතර 500 බිම පෙරලි ගිහිල්ලා මම දැකලා තියෙනවා අර මං හරි ආසයි ජීවිතේ එක සැරයක් හරි යන්න පුළුවන් නම්
පාද යාත්‍රාව කියලා යාපනයේ ඉඳලා දෙමළ අය එනවා මේ අතුරුගමට. ඒ කියන්නේ ඒගොල්ලෝ ඒ ගෙවන සංස්කෘතිය ඒක ඇතුලේ අත්විඳින දේවල් බලන්න මම ආසාව මට කැමැත්ත තියෙනවා. ඒගොල්ලෝ පුදුම භක්තියකින් ඒ ගමන එන්නේ. ඒගොල්ලෝ හැමෝම ඇවිල්ලා යමක් ඉල්ලනවා දෙවියන්ගේ. ගොඩාක් ඉල්ලන්නේ ආරක්ෂාව, සල්ලි ඉල්ලන්නේ ආරක්ෂාව. නිරෝගීකම ඉල්ලන්නේ ආරක්ෂාව. බලය ඇතුලේ හොයන්නේ ආරක්ෂාව. සමගිය ලැබෙන්න, සාමය ලැබෙන්න කියලා හොයන්නේ මොකද? ආරක්ෂාවක්. තමන් අනාරක්ෂිතයි කියලා දැනෙනකොට දෙවියෝ ගාවට යන්නේ. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා ඔබට දෙවියන්ගෙන් ඊටාම හොඳ ආරක්ෂාවක් ලැබෙන්න හේතු වෙන දෙයක් තමයි ඔබ මෛත්‍රියෙන් ජීවත් වෙන්න. දෙවියෝ ඔබව ආරක්ෂා කරන්න පටන් ගන්නවා. ඔබගේ ගාව මෙත්සිත බලවත්ව තියෙනවා. මෛත්‍රී චිත්තය බලවත් නම් දෙවියෝ ඔබව රකින්න පටන් ගන්නවා කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා. ඔබගේ ආගමට අනුව ඔබගේ විශ්වාසයට අනුව ඔබට අයිති තියෙනවා අර විදියට දෙවියෝ අදහන්න. ඒක ඔබට අයිති තියෙනවා. ඔබ කැමති එකක් ඔබට කරන්න පුළුවන්. ඒත් මම බෞද්ධ ධර්මයේ පැත්තෙන් ඔබට යෝජනා කරනවා. ඔබ මෛත්‍රිය කියන උදාාර සිත දියුණු කරගන්න. මෛත්‍රිය කියන උදාාර සිත දියුණු කරගන්න. දෙවියෝ ඔබව ආරක්ෂා කරා. දෙවියෝ ඔබත් එක්ක ඉඳී. දේවතාවෝ ආරක්ෂක බලල්ලක් වගේ ඉදිරියෙන් පසුපසින් හාත්පසින් ඔබ ආරක්ෂා කරයි. දෙවියෝ ඔබත් එක්ක ඉන්න බව ඔබට දැනෙන්න පටන් ගනී. ඔබ මෛත්‍රියෙන් කටයුතු කරනවා. වෛරය, ක්‍රෝධය අතහැරලා කටයුතු කරනවා. දෙවියෝ ඔබත් එක්ක කියලා ඔබට දැනෙන්න පටන් ගන්නවා. ඔබ දෙවියන් තුල කියලා දැනෙන්න පටන් ගන්නවා. දෙවියෝ ඔබ තුල කියලා දැනෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ ඒ උදාාර රැකවරණය ඔබේ මනස විසින් ඔබ ගොඩනංවනකොට ඒ බාහිරව ඉන්න බලවේගවල ශක්තිය ඇල්ම බැල්ම ඔබට ලැබෙනවා කියන එක තමයි මෙත්තානිසංස සූත්‍රයේ සඳහන් කරන්නේ. නාස අග්ගිවා ඔහුට ගින්නෙන් විපත් අඩු වෙන පටන් ගන්නවා. ගින්නෙන් විපත් අඩු වෙන පටන් ගන්නවා. ඊළඟට විසංවා විෂවලින් ඔබට විපත් අඩු වෙන පටන් ගන්නවා. සත්තංවා අව්‍යාවුත වලින් ඔබට විපත්ති අඩු වෙන්න පටන් ගන්නවා. ඉතින් ඇත්තටම කිව්වොත් සරලව ඔබට ඔබගේ තියෙන දෙයක් හරි කාට හරි ගිනි තියලා දාලා යන්න හිතෙන්නේ ඔබ තරහෙන් වෛරෙන් දේවල් යට කරනකොට. එහෙම නැත්නම් සංසාරික වෛරයකට ඇවිල්ලා එහෙම කරන කට්ටිය ඉන්නවා. සාමාන්‍යයෙන් මේ ලෝකේ සංසාරික වෛරයක් නැත්තම් ඔබට ගිනි තියන්න හිතෙන්නේ, ඔබගේ යාන වාහන ගිනි තියන්න හිතෙන්නේ, ඔබගේ ගේ දොරට, ඔබගේ වතු පිටි වලට ගිනි තියන්න මිනිස්සුන්ට හිතෙන්නේ ඔබට උග්‍ර ලෙස වෛර කරනවා නම් මොකද ඔබ මොකක් හරි තරහින් වෛරෙන් කරලා. ඒ ඇත්තටම ඔබට එහෙම ගින්නෙන් එන ප්‍රශ්න ගොඩාක් අඩු කරගන්න පුළුවන්. ඔබ තරහින් වෛරෙන් ක්‍රෝධෙන් අනිත් අයට ඒ වගේ ගිනි බිබල නැත්තම්. ඒ කියන්නේ ඔබ ගිනි බිබ නම් ඔබටත් ගින්නක් එනවනේ. ඒකයි මේ කතාවේ කියන්නේ. ඒක හොඳට තේරුම් ගන්න. ඔබට අනිත් අය ගින්නෙන් කරදර කරන්නේ. ඔබට වසකවන්න හිතන්නේ. වසකවන්නේ. වසකවලා හරි ඔබ මරලා දාන්න ඕන කියලා කවුරු හරි හිතන්න. එක්කෝ සංසාරික වෛරයක් එයාට තියෙන්න ඕනේ. එහෙම නැත්නම් ඔබ තරහෙන් ක්‍රෝධෙන් එයාට කරපු දේවල් තමයි. ඔබ තරහෙන් ක්‍රෝධෙන් කරපුවට එයා තරහෙන් ක්‍රෝධෙන් උත්තර දෙනවා. ඕකනේ වෙන්නේ. ඒ නිසා මේ හොඳට අවබෝධ කරගන්න කියලා මම යෝජනා කරනවා. අවියාවුත වලින් කාට හරි කරදරයක් හිංසාවක් වෙනවා නම් යන්නේ වෙඩි තියලා දානවා නම් කපනවා නම් කැටියා නම් පන්නනවා නම් මන්නේකින් කොටනවා නම් දැන් ඔය තත්ත්වෙට එන්නේ කවුද? ඇත්තටම කිව්වොත් ඔය තත්ත්වෙට එන්නේ තරහකාරයෝ දෙන්නේ. අපි
දැක්ක මේ හරි ප්‍රසිද්ධ වුණානේ අර මොකද්ද මේ ඔස්කිට්ක් කඩපු මිනිස්සයාට මන්නේ කොටලා කියලා ලොකු ප්‍රවෘත්තියක් මේ කොරෝනා මුල් අවධියේදී කිව්වේ. ඒ දෙන්න අතර ඒක අහම්බයක් ලෙස කොස්කෙඩිය කඩාගත්තට පස්සේ වුණු එකකට වඩා ඒගොල්ලෝ අතර මොකක් හරි කෝන්තරයක් දිගින් දිගටම ගියපු එකක් තියෙනවා. එතකොට එක වෙලාවක කොස්කෙඩිය කඩා ගන්න එනවා දැක්ක ගමන් ඒ අර චෛතසිකේ නැගිටලා එනවා. ඒ කියන්නේ කවදාවත් ආශ්‍රය නොකරපු පළවෙනි වතාවටම මේ කොස්කෙඩියක් කඩන ආපු මිනිස්සෙකුට මන්නකින් කොටන්න ඒ කියලා හිතන්න අමාරුයි. ඒගොල්ලෝ අතර මොකක් හරි තියෙනවා. මම දන්නේ නැහැ කතාව. හරියට මම මේකේ තොරතුරු දන්නේ නැහැ. මං හිතනවා. එහෙම වෙන්නේ. දැන් කොහොම හරි එහෙම අවියකින් ආයුධයකින් අපිට කාට හරි ගහන්න හිතනවා නම් කපන්න හිතනවා නම් ඒ හිතෙන්ද අපි වපුරපු මොකක් හරි ඇතිනේ. අඩුම සංසාරේ එකක් හරි. හැබැයි අපි මෛත්‍රී සිත දියුණු කරනකොට අපි ගාවට එන හතුරට මේ හොඳට කතා කරනවා. දෙවතාව කිතයි. වෙඩි තියන්න තමයි එන්නේ හොඳට hina වෙලා කතා කරොත් පුළුවන් ද වෙඩි තියාගන්න. හිතේ කහටක් නැතුව කතා කරොත් ගෙදරට එන්න කිව්වොත් එහෙම හරි අමාරුයි. මම නරකම මිනිහෙක් එක කරොත් මිසක හොඳ මිනිස්සුන්ට එහෙම මොකක් හරි කියන්නේ එහෙම මෛත්‍රියෙන් කටයුතු කරනකොට හරි අමාරුනේ. එහෙම හතුරුකමක් කරන්න අභියෝගයක් කරන්න ආවත් ඒක අපෝ අකුලගෙන යනවා මිසක ගොඩක් වෙලාවට එහෙම තමයි වෙන්නේ. ඒකයි මේ කියන්නේ ඔබ මෛත්‍රියෙන් මේ තුලෙන්ම ආපු මේ මෙත්සිතකින් වැඩ කරනවා නම් එහෙම රැකවරණයක් ඔබට ලැබෙනවා කියන එක තමයි භාගතුන් වහන්සේ දේශනා කරන්නේ. 8 වෙනි කාරණය භාගතුන් වහන්සේ දේශනා කරනවා ඔබට ඔබ මරණයෙන් පස්සේ බ්‍රහ්ම ලෝකයේ උපදිනවා. බඹලෝක උපදින්න පුළුවන්. මෛත්‍රී සිත දියුණු කිරීමේ ප්‍රතිඵලයක් විදිහට ආනිසංසයක් විදිහට අවසාන කාරණේ ලෙස භාගතුන් වහන්සේ දේශනා කරනවා බ්‍රහ්ම ලෝකේ ඔබට උප්පත්තිය ලබන්න පුළුවන්. වෛරය අතහැරියොත්, තරහ අතහැරියොත්, ක්‍රෝධය අතහැරියොත්, පරිගැනීමේ චේතනාව අතහැරියොත්. චර කාලයක් ආපු ගමන ගැන දන්නවා. ඒත් ඊළඟට වෙන්නේ මොකද්ද කියන එක දන්නේ නැහැ. මරණයෙන් මත්තේ මොකද්ද වෙන්නේ කියන එක අපි කාටවත් පැහැදිලි නැහැ. ඔබටවත් මටවත්. එහෙනම් මොකද කරගන්න? භාගතුන් වහන්සේ වුණ අපිට මඟ සලකුණක් කියනවා. උන්වහන්සේ අපිට මාර්ගසිතියම කියලා කියන මෙන්න මෙතන මේක හමු වෙනවා කියලා. මොකද්ද කියන්නේ? බ්‍රහ්ම ලෝකෙක උපදින්න පුළුවන් මෛත්‍රී චිත්තය දියුණු කරගෙන. ඉතින් භාගතුන් වහන්සේගේ මඟ සලකුණ ඔස්සේ ගමන් කරනවද නැද්ද කියන එක ඔබ තීරණය කරන්න ඕනේ. භාගතුන් වහන්සේට පාර කියන්න විතරයි පුළුවන්. පාරේ යනවද නැද්ද කියන එක තීරණය කරන්නේ අපි. මේ නූපන් එකක් උපදව ගන්නම නෙවෙයි යෝජනා කරන්නේ. තියෙන දේ තව දියුණු කරන්න. නූපන් සිතුවිල්ලක් නම් මෙත්තා ඔබගේ හිත තුළ ඒක උපදව ගන්න. මෙත්තා යනෝ දැනටත් ඔබේ සිත තුළ වැඩි දියුණු වෙච්ච සිතුවිල්ලක් නම් ඒක වර්ධනය කරන්න. ඒ ඔබට නැකවරණයක්. ඉතින් තාම ශ්‍රද්ධාවෙන් එක සැරේ බාධා වුණේ සෝබාදහමෙන්. ඒ වුණත් හොඳට මෙත්තානිසංස සූත්‍රය උගන්වපු කරුණු කීයක් ඉගෙන ගත්තද? 8ක් ඉගෙන ගත්තා. මෙත්තානිසංස සූත්‍රය උගන්වපු කරුණු 8ක් ඔබ අද ඉගෙන ගත්තා. ඉතාම ශ්‍රද්ධාවෙන් ඉගෙන ගත්තා. ඉතින් බොහෝම ශ්‍රද්ධා ගෞරවයෙන් යුක්තව මේ උතුම් කරුණු ඔබ ඉගෙන ගැනීමෙන් ලබන ලද සියලුම ආනිසංස ධර්මයන් අපි අනුමෝදන් කරන්නට ඕනි. ඔබ හැම දෙනාගේම නමින් මියගිය සියලුම ඥාතීන්ට. ඒ වගේම අපේ රට වෙනුවෙන් දිවිපිදූ රණවිරුවන් අපි මේ පින්පෙත් අනුමෝදනා කරමු. මේ පින්පෙත් අනුමෝදන් වෙත්වා, සුවපත් වෙත්වා, සැපවත් වෙත්වා, දුකින් මිදෙත්වා. කොට මියගිය සියලුම ඥාති හිත මිත්‍රාදීන් මේ පින් අනුමෝදන් වෙලා සුවපත් වෙත්වා, දුකින් මිදෙත්වා, උතුම් අමාමහ
නිර්වාණ ධර්මයම අවබෝධ කරගනිත්වා සාදු 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 ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඒ වගේම සියලුම දෙවිවරු මේ පින්වත් කරගනිත්වා දෙවියන්ගේ ආශිර්වාදය ආරක්ෂාව බැල්ම ශක්තිය ඒ වගේම විශේෂයෙන්ම ලෝකවාසී සියලු දෙනාටම නිදුක් බව නිරෝගී බව සුවපත් බව ලබා ගන්නට දෙවියෝ උපකාර කරත්වා දෙවිවරුද නිවන් අවබෝධ කරත්වා සාදු 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 අවසාන වශයෙන් ඔබ අප හැම දෙනාට මේ භවයේ පුරාම සත්පුරුෂය ගුණ ගැහේවා කල්යාණ මිත්‍රය ගුණ ගැහේවා සත්පුරුෂයන්ගේ ධර්මය අහන්ට ලැබේවා කල්යාණ මිත්‍රයන්ගේ ඉගැන්වීම් වලට හුම්කම් දෙන්න ලැබේවා මෛත්‍රී චිත්ත සමාධිය දියුණු කරගන්න ලැබේවා ඉක්මනින් උතුම් නිවන අවබෝධ කරගෙන මේ භව ගමන නිමා කරන්ට මේ පින් කුසල් අපිට පාරමිතා ධර්ම වේවා සතු 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 ආකාශට්ටා චුම්මට්ටා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤාන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්ති ශාසනං ආකාශට්ටා චුම්මට්ටා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤාන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං ආකාශට්ටා චුම්මට්ටා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤාන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු මම් පරන්ති ඔබ හැම දෙනාටම තුනුරුවන්ගේ අනන්ත ගුණ බලය යහපතක්ම උදා වේවා.